සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ තලවතුගොඩ වැලිපාර අංක 436 නිවසේ පදිංචිව සිට මිය පරලෝකීය එච් සනී පෙරේරා පියාණන්ට, PMP පෙරේරා මෑණියන්ට, නිශාන්ත කමලජිත් පෙරේරා සොහොයුරාට පින් පිනිස පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා තමයි අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මෙම වැඩසටහන් මාලාවේදී අපි නාගසේන මහරහතන් වහන්සේ විසින් මිලිඳු රාජ ප්‍රශ්නය කියන උතුම් ග්‍රන්ථයේදී උපමා කතා ඇසුරෙන් නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයෙක් විසින් දියුණු කරගත යුතු ගුණධර්ම පිළිබඳව තමයි කතා බහ කරන්නේ. එතකොට මේ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට අපිට පැහැදිලි කරලා තිනවා විවිධාකාර උපමා අනුසාරයෙන් නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයෙකුට උපකාරක ධර්මයන් මොනවාද කියන කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට පින්වත්නි, අද අපිට තියෙනවා පර්වතයෙන් පස්සංගයක් ගැනීම ගැන ප්‍රශ්නේ. මිලිඳු රජුව අසා සිටිනවා, ස්වාමීනි නාගසේනයන් වහන්සේ පර්වතයෙන් ගත යුතු පස්සංගය කුමක්ද? නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, මහරජාණෙනි, පර්වතය අචලය, අකම්පිතය, සෙලවිය නොහැකිය. දැන් ගත්තොත් එහෙම අපි හිතමු හුලං හමනවා. හුලං හැමුවා කියලා පර්වතයේ සෙලවෙන්නේ නැහැ. වහිනවා. එහෙම නැත්නම් හොඳටම අවුව පායනවා. ඒ කිසිම දෙයක් නිසා සෙලවීමකට, කම්පා වීමකට පර්වතයපත් වෙන්නේ නැහැ. ඒක දැඩිව පිහිටලා තියෙනවා. එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් සම්මානේත්, අවමානේත්, සත්කාරේත්, අසත්කාරේත්, ගෞරවයේත්, අගෞරවයේත්, අයසේත්, යසේත්, නින්දාවේත්, ප්‍රශංසාවේත්, සැපෙහිත්, දුකෙහිත්, ඉෂ්ඨා අනිෂ්ඨ සියලු තැන්හි, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වල කෙලෙස් හට ගන්නා සියලු තැන්හි නොඇලිය යුත්තේය. ගැටීම හට ගන්නා සියලු තැන නොගැටිය යුත්තේය. මුලාවට පත්වෙන සියලු තැන නුමුලා විය යුත්තේය. කම්පා නොවිය යුත්තේය. නොසැලිය යුත්තේය. පර්වතයක් මෙන් නොසෙල්වී සිටිය යුත්තේය. මහරජාණෙනි, පර්වතෙහි මේ පළමු අංගය ගත යුත්තේය. මහරජාණෙනි, දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් ධම්මපදයේදී මේ වදාරන ලද්දේය. ඒක ඝන වූ ගල් පර්වතයක් දැඩි සුළඟින් නොසෙල්වී තිබෙන්නේ යම්සේද, එසේම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා අභියස නොසෙල්වී සිටිති කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට එහෙනම් පින්වත්නි, මේ කියන කාරණා, මේ සත්කාර සම්මාන, ඊළඟට අවමාන අසත්කාර, මේ වගේ දේවල්, සැප දුක කියන දේවල් ලෝකේ තියෙන ධර්මතාවයන්. අපි පසුගිය වැඩසටහන් වලදීත් මේවා කතා කළා. ඒ වගේම තමයි විවිධාකාර විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන ඒවාත් අපේ ජීවිතේට එනවා. ඒවා සමහරලාට රාගය ඇති වෙන දේවල්, සමහරලාට ද්වේෂය ඇති වෙන දේවල්, සමහරලාට මුලා වෙන දේවල්, මේ වගේ විසම අරමුණු අපි කරා පැමිණෙනවා. එතකොට මේ සාමාන්‍ය ලෝක සත්‍ය මේ විසම අරමුණුත් එක්ක තමන්ගේ අභ්‍යන්තරයත් විසම කරගන්නවා.
එතකොට මේ රහතන් වහන්සේලා කියන්නේ ඒ විසම අරමුණු මැද උන්වහන්සේලා සමව හැසිරෙනවා. ඒකයි. එතකොට ඒකට හේතුව තමයි අභ්‍යන්තරයේ තුල හොඳට ಗುಣ සම්පත් ඇති කරගෙන තියෙනවා. ඒ බාහිර අරමුණක් නිසා අභ්‍යන්තරේ කැළඹෙන්නේ නැති වෙන්න. දැන් සමහර අය ඉන්න පින්වත්නි ඔබ දැකලා ඇති පුංචි කාරණා අරගෙන ඒවට විඳව ඉන්නවා. සමහරවිට පුංචි කාරණා වලට කලබල වෙනවා. හිත සැලෙනවා. පසුතැවි ඉන්නවා. නේද? සමහර අය හිත හදාගන්න කැමැතිම නැහැ. ඒකට හේතුව තමයි එයාගේ පින අඩු නිසා. ඒ වගේම මේ සිත හොඳට මෝරලා නැති නිසා, ප්‍රඥාව දුර්වල නිසා මොකද වෙන්නේ? පුංචි කාරණයක් ඇති එයාගේ සිත සම්පූර්ණ වැටෙන්නේ. සම්පූර්ණ නිවන් මඟත් අහිමි කරගෙන සමහරවල් ජීවිතයත් අහිමි කරගෙන ජීවිත කාලෙම විඳවන්න පොඩි කාරණයක් ඇති. එච්චරකට පුංචි කාරණයට බව සමහර අයගේ හිත සැලෙනවා. එතකොට මේ ධර්මයේ තුල වැඩිච්ච ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය බලන්න ඒ හිත හොඳට පිහිටපු එකක්. පිහිටපු ගල් පර්වතයක් වගේ. නිന്ദා පහසෙද්දි ඊළඟට ප්‍රශංසා සත්කාර සම්මානෙද්දි විවිධාකාර රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු තමා කරා එද්දි ඒ බාහිර අරමුණක් නිසා අභ්‍යන්තරේ කෙලස ගන්නෑ. අභ්‍යන්තරේ වෙනස් කරගන්නේ. එතකොට හොඳ උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. අන්න බලන්න ධර්මයේ පුරුදු කරපු ශ්‍රාවකයෙක්ගේ සිතක ස්වභාවය. එතකොට ධර්ම අවබෝධය කරන්න කැමති ශ්‍රාවකයන් විදිහට අපිත් උත්සාහ කරන්න ඕන මෙන්න මේ විදිහට මේ ಗುಣ ඇති කරගන්න. බලන්න ඒකට අපට උපකාර වෙන බුද්ධ දේශනාවක් අපට මුණ ගැහෙනවා සම්මා සමාධි සූත්‍රය. බුදුරජාණන් වදාරනවා මහණෙනි පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සම්මා සමාධිය උපදවාගෙන වාසය කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර පසක් දෙයත් ඇසින් දකින රූප ඉදිරියේ ඉවසනු නොහැකි වේ. කනට ඇසෙන ශබ්ද ඉදිරියේ ඉවසනු නොහැකි වේ. නාසයට දැනෙන ගඳ සුවඳ ඉදිරියේ ඉවසනු නොහැකි වේ. දිවට දැනෙන රසය කෙරෙහි ඉවසනු නොහැකි වේ. ඒ වගේම කයට දැනෙන පහස ඉදිරියේ ඉවසනු නොහැකි වේ. ඒ වගේම මනසට සිතෙන අරමුණු කෙරෙහි ඉවසන්න බෑ කියනවා. එතකොට මේ ඉවසන්න බෑ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ රූපය දරා ගන්න බෑ. ඒ රූපයෙන් එන බලපෑම. ඒක ඉවස ගන්න බෑ. ඒ කියන්නේ ඒ බලපෑම කියන්නේ එක්ක ඒ රූපය හරහා අපේ හිතේ රාගය හට ගන්නවා. නැත්තම් ඒ රූපය හරහා අපේ හිතේ ද්වේෂය හට ගන්නවා. එහෙම නැත්තම් ඒ රූපය හරහා අපේ හිත මුලා වෙනවා. නොයෙකුත් පාපී අකුසල ධර්මයන් හට ගන්නවා කියන්නේ අපට ඒක ඉවසන්න බෑ. එතකොට ඒ විදිහට ඉවසන්න බැරි භික්ෂුවට සම්මා සමාධි උපදවා වාසය කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක් කියන. අන්න බලන්න එහෙනම් අපිට ඒ බාහිර අරමුණු එනකොට හොඳට දරා ගන්න පුළුවන් වෙන්න ඕන. හොඳට ඉවසන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපි කියන දැන් බුදුරජාණන් වදාරනවා ලාමක පාපී අකුසල ධර්මයන් එනකොට ඒක ඉවසන්න එපා කියනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක එනකොට ඒක ඉවසන්න එපා කියනවා. මෙතන රූපේ ඉවසනවා කියන්නේ ඒ රූපයෙන් එන බලපෑම අපිට දරා ගන්න පුළුවන්. අකුසලයකට යට නොවි, කෙලෙසයකට හිත යට නොවි අපේ හිත ආරක්ෂා කරගන්න පුළුවන් කියන කාරණේ තමයි මෙතන ඉවසනවා කියන්නේ. එතකොට ආන් එහෙම යම් කෙනෙකුට ඉවසන්න බැයි නම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන බාහිර අරමුණු එනකොට අභ්‍යන්තරේ කැළඹෙනවා නම්, අභ්‍යන්තරේ අර්බුදයක් හට ගන්නවා නම් අන්න ඒ කෙනාට සම්මා සමාධි උපදවා ගන්නවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. මහණෙනි පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සම්මා සමාධිය උපදවාගෙන වාසය කරන්නට සමත් වේ. ඒ කවර පසද්දයත් ඇසින් දකින රූප ඉදිරියේ ඉවසනු හැකි වේ. කනට ඇසෙන ශබ්ද ඉදිරියේ ඉවසනු හැකි වේ. නාසයට දැනෙන ගඳ සුවඳ ඉදිරියේ ඉවසනු හැකි වේ. දිවට දැනෙන රස ඉදිරියේ ඉවසනු හැකි වේ. කයට දැනෙන පහස ඉදිරියේ ඉවසනු හැකි වේ. ඔන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන බාහිර අරමුණු හේතු කරගෙන ඒ අරමුණු අප කරා එනකොට අභ්‍යන්තරයේ කෙලෙස් උපදවා ගන්න නැතුව හිත රැක ගන්න පුළුවන් නම් අරුබුදයක් උපදවා ගන්න නැත්නම් ආන් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ පස් කරුණෙන් සමන්විත භික්ෂුවට
සම්මා සමාධිය උපදවාගෙන වාසය කරන්න සමර්ථ වෙනවා කියන්නේ. එතකොට එහෙනම් බලන්න අපි පළඟක් බැඳගෙන දත් මිටි කාගෙන බණ භාවනා කර කර සමාධියක් පතන්න කලින් අපේ අභ්‍යන්තරේ කොච්චර සංවරයක් ඇති කරගන්න ඕනේ. එතකොට මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය හොඳට පිහිටලා තියෙන්න ඕනේ. සීල සංවරය හොඳට පිහිටලා තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤය හොඳට පිහිටලා තියෙන්න ඕනේ. මේ ගුණ රාශියක් එක්ක තමයි සම්මා සමාධිය සම්පූර්ණ වෙන්නේ. එතකොට ඊළඟට බුදුරජාණන් වදාන්න මේ දේශනාවෙනම පඨම ආහුනේය සූත්‍රය. බුදුරජාණන් සේ දවසට සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළේ භික්ෂු සංඝයා අමතා වදාලා පින්වත් මහණෙනි කියලා. බුදුරජාණන් වදාරනවා මහණෙනි කරුණු 6කින් සමන්විත භික්ෂුව දම්පැන් පුදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස් කර ගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිඳුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර කරුණු 6ක් දෙයක්. එතකොට කරුණු 6කින් සමන්විත භික්ෂුව කියනවා ආහුනේය පාහුනේය දක්ඛිනීය අංජලිකරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන ගුණ වලින් සමන්විත වෙන්නේ. ඒ තමයි මෙහිලා ඇසින් භික්ෂුව ඇසින් රූපයක් දැක සතුටු වන්නේද නොවේ. ඇහෙන් රූපයක් දැකලා ඒකට අමුතුවෙන් සතුටක් ඇති කරගන්නේ නැහැ. නොසතුටු වන්නේද නොවේ. ඒ ගැන දුකටපත් වෙන්න අමනාපයක් ඇති වේ කරගන්න හිත හකුලුවා ගන්න අහක බලා ගන්න එහෙම කරන්නේත් නැහැ කියනවා. උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවණින් යුතුව වාසය කරනවා. අන්න බලන්න දැන් සාමාන්‍ය ලෝකයා මේ අන්ත දෙකට යනවා. රූපයක් දැකපුවම එක්ක සතුටු වෙනවා. අනේ මේ මගේ දරුවා, මගේ මිතුරා, මගේ ඥාතියා කියලා සතුටු වෙනවා. ඒ වගේම තව පිරිසක් දකින්නකොට අසතුටු වෙනවා. උදේ පාන්දරම දැක්කා අද දවසම ඉවරයි කියලා හරියට දුක් වෙනවා. අසතුටු වෙනවා. අමනාප හිතක් ඇති කරගන්නවා. දැන් අපි හිතමු සමහරලාට අල්ලපු ගෙදර කෙනත් එක්ක අමනාප වෙලා නම් මුළු දවසේම ජීවිත කාලෙම එහෙම තමයි. ඒ උදේ හවස දකින්නවනේ. එතකොට බලන්න ආන් ඒ කෙනා පිදිය යුතු කෙනෙක් වෙන්නේ නැහැ එතකොට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා කනෙන් ශබ්දයක් අහලා එයා මේ ඒක අහලා සතුටු වෙන්නෙත් නැහැ. නොසතුටු වන්නෙත් නැහැ. ඒ ගැන අමනාපයක් අහිතක් ඇති කරගන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවණින් යුතුව වාසය කරනවා. ඒ වගේම නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරලා සතුටු වෙන්නෙත් නැහැ. අමුතුවෙන් ඒකට සතුටක් උපදින්නෙත් නැහැ. නොසතුටු වෙන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවණින් යුතුව වාසය කරනවා. ඒ වගේම දිවෙන් රස විඳලා අමුතුවෙන් සතුටක් ඇති කරගන්නෙත් නැහැ. මේ කියන්නේ දැන් අපි කෑමක් කනකොට ඒකේ යම් රසයක් තියෙනවා නම් ඒ රසය විඳිනවා. අමුතුවෙන් සතුටක් ඒකට උද්ධාමනයක් ඇති කරගන්නේ. ඒ වගේම තමයි අසතුටක් ඇති කරගන්නේ. අදත් ලුණු නැහැ. අද මිරිස් මදි. කීකිය අසතුටක් ඇති කරගන්නෙත් නැහැ. හොඳට උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවණින් යුතුව වාසය කරනවා. කයෙන් පහස ලැබලා ඒ පහස කෙරෙහි අමුතු සතුටක් ඇති කරගන්නේ. නොසතුටක් ඇති කරගන්නෙත් නැහැ. ඒ වගේම තමයි උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවණින් යුතුව වාසය කරනවා. ඒ වගේම මනසින් අරමුණක් දැන සතුටු වෙන්නෙත් නැහැ. ඒ වගේම නොසතුටු වෙන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවණින් යුතුව වාසය කරනවා. එතකොට පින්වත්නි එහෙනම් පැහැදිලි මේ ආයතන අය හොඳට සංවර කරගන්න ඕනේ. ඒ සංවරය තුල තියෙනවා අභ්‍යන්තර බාහිර අරමුණු එකතු කරනකොට අමුතුවෙන් ඉල්පිලා යන සතුටක්ටපත් වෙන්නෙත් නැහැ. අසතුටු වෙන්නෙත් නැහැ. මනා සිහිනුවණින් යුතුව උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. දැන් ඔබ හිතන්න ඔබගේ ජීවිතවල එදිනෙදා කටයුතු කරද්දී රැකියා ස්ථානයට යද්දී නගරයට යද්දී මේ නිතරම අපේ හිත ස්පර්ශය හට ගන්නවා. ඒ ස්පර්ශය හටගද්දී විවිධාකාර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු අපි කරා ආපුවම තමයි මේ ස්පර්ශය හටගන්නේ. ඒ ස්පර්ශයත් එක්ක ඔන්න සමහරලාට අපි සතුටු වෙනවා, සමහරලාට දුක් වෙනවා, නැත්තම් මුලා වෙනවා. දැන් සමහරලාට බලන්න අපි යම් විදිහකින් අපි දැන් උන ගෙදරින් පිටත් වෙනකොට අපිට මොනවා හරි නොසතුරු දෙයක් දකිනවා.
දැන් රැකියා ස්ථානට යනවා. සමහරවිට පැයක් දෙකක් අපි රැකියා ස්ථානට යනකල්ම අපේ හිතේ අරක තමයි වැඩ කරන්නේ. අපිට තේරෙනවා හිතේ දුම්නසක් තියෙනවා, දුකක් තියෙනවා. හිතේ නිකන් උලක් කැණුනා වගේ තේරෙනවා දුකක්. මොකද හේතුව අර ස්පර්ශයත් එක්ක තමයි මේ දුක හටගත්තේ. අන්න අසතුටු වෙලා ඒ දැකපු රූපයට, අහපු ශබ්දයට අසතුටු වෙලා. එතකොට පින්වත්නි හොඳට අපි මේ පිළිබඳව අවබෝධයෙන් හිටියොත්, දැනගෙන හිටියොත් මේ සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේවා හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා දැනගත්තොත් එහෙම අර විඳවා ඉන්න එක නවත්ත ගන්න පුළුවන්. බලන්න මේ ශ්‍රාවකයාගේ තියෙන වටිනාකම බුදුරජාණන් වදාරනවා. මහණෙනි මේ කරුණු හයෙන් සමන්විත වූ භික්ෂුව දන්පැම් පිදීමට සුදුසුයි. ආගන්තුක සත්කාරයට සුදුසුයි. පින් රැස් කර ගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසුයි. වැඳුම් පිඳුම් ලැබීමට සුදුසුයි. ලෝකයාගේ අනුත්තර වූ පින්කෙත කියනවා. අන්න එතකොට එයා කොච්චර මේ ශාසනයේ හැටියට මේ ආර්ය විනී හැටියට එයා වටිනා පුජ්‍යලේ. වැඳුම් පිඳුම් කළ යුතු කෙනෙක්. එතකොට හිතාගන්න මේ විදිහට මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙනකොට හිත ඒකින් අමුතු සතුටක්වත් ඇති නොකරගෙන ඊළඟට අසතුටක් ඇති කරගන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා කියන එක කොච්චර දුෂ්කර දෙයක්ද කියලා. මොකද පින්වත්නි මේ හැම මොහොතකම මේ ස්පර්ශය සිදු වෙනවා. ඒ වගේම ස්පර්ශය නිසා නොයෙක් විඳීම් හට ගන්නවා. සැප සහගත විඳීම්, දුක් සහගත විඳීම්, මුලාවේ උපේක්ෂා සහගත වේවා නිතර හට ගන්නවා. එතකොට හොඳට සිහිනුවණින් යුතුව ඉඳලා අපි මේවා කෙරෙහි උපේක්ෂාවෙන් යුතුව වාසය කරන්න ඕනේ. උපේක්ෂාවෙන් කියන්නේ මධ්‍යස්ත වෙනවා. ඒක අන්තයකට යන්නේ. දැන් අපි හිතමු රූපයක් දැකලා අපි සතුටු වෙනවා කියන එකේ අනිත් පැත්තේ තියෙනවා අනාගත දුකක් තියෙනවා. ඒකට හේතුව ඒ රූපේ හැමදාම තියෙන්නේ. ඒ රූපේ වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අස්තිර වෙනවා. ඔන්න එතකොට අපිට දුක් දුම්නස් හට ගන්නවා. එතකොට අකමැති අපි හිතමු රූපයක් හෝ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙනකොට කොහොමද දුක හට ගන්නවා. ඒ නිසා මේ සත්‍යය බුදුරජාණන් වදාරන්නේ හරියට අර හැම ගහපු ගව දෙනක් යම්ම තැනකට යනවාද ජලයට ගියොත් එහෙම ජලයේ ඉන්න කෘමීන් ඒ හරකට ඒ ගව දෙනට පහර දෙනවා. එලි මහනකට આવත් එලි මහනේදී පහර දෙනවා. ගහක් යටට ගියොත් ගහ යටදී පහර දෙනවා. ඒකෝර මෙයාට ගැලවීමක් නම් ලබන්න බෑ. ඒ වගේ කියන මේ ලෝක සත්‍යය ස්පර්ශයෙන් නිතරම බැට කනවා. ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ. ස්පර්ශයෙන් ගැලවෙන්න පුළුවන්නේ ස්පර්ශය අවබෝධ කරන් පස්සේ. මේක හේතු නිසා හටගන්න දෙයක් කියන යම් දවසක අවබෝධ කරගන්නද එතකොට නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාන මහණෙනි මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන ඒ උතුම් ගුණ දරන්න සුදුසු භික්ෂුව කවුද කියලා දේශනා කොට වදාලා. එතකොට පින්වත්නි එහෙම බලනකොට දැන් බුද්ධ කාලේ හිටපු නන්ද මාතාව, කුජ්ජුත්තරාව, චිත්ත ගෘහපතිතුමා, විසාකාව ඒ වගේ මේ ගිහි ජීවිත ගත කරපු අය පවා මේ විවිධාකාර ජීවිතේ හැලහැප්පිලි එද්දි සත්කාර සම්මාන අවමාන නිന്ദා අපහාස ඊළඟට විවිධාකාර රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එද්දි තමන්ගේ හිත වෙනස් කරගත්තේ නැහැ. හොඳට නිශ්චලව පිහිටලා තියෙන ගල් පර්වතයක් වගේ ඉන්න ඒ ශ්‍රාවකයන්ට පුළුවන් වුණා. ඒකට හොඳම උදාහරණයක් තමයි නන්ද මාතාව. නන්ද මාතාව එක අවස්ථාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේට කියා සිටින ස්වාමීනි මගේ දරුවා මොකද කරන්නේ රජවරු විසින් ඇවිලවලා මේ දරුවව අල්ල ගන්නවා කියනවා. ඊට පස්සේ දඬුවම් පමුණුවනවා කියනවා. වදයට පමුණුවනවා කියනවා. ඝාතනය කරනවා කියනවා. එතකොට මේ හැම දෙයක්ම නන්ද මාතාව දකිනවා. කියන ස්වාමීනි රජවරු ඇවිල්ලා මගේ දරුවා අල්ල ගන්නකොට මගේ හිත වෙනස් වුන්නේ නැහැ කියනවා. ඇදගෙන යනකොට මගේ හිත වෙනස් වුන්නේ නැහැ කියනවා. විවිධාකාර දඬුවම් දුන්නා කියනවා. මෙයාගේ ඇස්පන අපිට. මගේ හිතේ කිසි වෙනසක් හටගත්තේ නැහැ කියනවා. ඊට පස්සේ මා ඉදිරියේම මාගේ ප්‍රිය වූ එකම පුතා ඝාතනය කරා කියනවා. හැබැයි එතෙන්දිවත් මගේ හිතන කිසිම වෙනසක් හටගත්තේ නැහැ කියනවා.
ඊළඟට කියනවා මගේ ස්වාමියා යක්ෂයෙක් වෙලා ඉපදිලා මට පේන්න වෙනවා කියනවා. හැබැයි මගේ හිතේ අල්ප මාත්‍ර බයක් හටගන්නේ නැහැ කියනවා. වෙනසක් හටගන්නේ නැහැ කියනවා. බලන්න ඊළඟට දැන් මේ වෛශ්‍රවණ දිවි රාජ්‍යයත් එක්ක ඊට ඉස්සෙල්ලා දවසේ කතා කළා. හා දෙවිවරුත් මගෙත් එක්ක කතා කරනවනේ. කියලා ඒක අරමුණු කරගෙන හිත වෙනස් කරගත්තේ නැහැ. ආඩම්බරයට ගත්තේ නැහැ. මාන්නයට ගත්තේ නැහැ. අන්න බලන්න පින්වන්දි මේ ධර්මයේ දියුණු කරපු මේ ගිහි ශ්‍රාවකයන්ගේ සිතක ස්වභාවය. එතකොට හිතා ගන්න රහතන් වහන්සේලා තුළ පිහිටපු උපේක්ෂාව කොච්චර පාරිශුද්ධ එකක්ද කියලා. ඒ නිසා නිතර මේ පුංචි දේවල් වලටත් සැලි ජීවත් වෙන අපේ ජීවිතේ අපි මේක අතහැරලා අපේ ජීවිතේ මේ විදිහට ධර්මයේ තුලින් ගොඩනගා ගන්නවා. මොකද නිතරම සැලෙන සිතක් තියෙන කෙනාට මේ ධර්මයේ ගොඩාක් දුරට දියුණු කරන්න බෑ. ඒක නොමේරූ චිත්ත ස්වභාවයක්. ඒක දියුණු නොකළ සිතක ස්වභාවයක්. දියුණු කරපු හිතේ ස්වභාවය තමයි හොද්දට පිහිටලා තියෙනවා. පිහිටපු ගල් පර්වතයක් වගේ. ඒක සුළඟෙන්ද, අවුවෙන්ද, වැස්සෙන්ද, නොඑක් සතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන්ද ඒක වෙනස් වෙන්නේ නැහැ. හොද්දට පිහිටලා තියෙනවා. ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා. එතකොට බලන්න පින්වන්දි දැන් සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන මේ වැරදි අදහසක් තමයි අපි ධර්මයේ පුරුදු කරනවා. අපි යහපතේ හැසිරෙනවා. අපි කාටවත් කරදරයක් කරන්නේ ඒ නිසා අපිට මේ ලැබෙන ස්පර්ශයන්, ඒ කියන්නේ අපිට ප්‍රියමනාප දේවල්, අපි කැමති දේවල් විතරයි ලැබෙන්න ඕන. අපේ ප්‍රශංසාව විතරයි ලැබෙන්න ඕන. අපිට සත්කාර සම්මාන විතරයි ලැබෙන්න ඕන. අපිට ලාභ විතරයි ලැබෙන්න ඕන කියලා කල්පනා කරනවා. එතකොට එයා ධර්මයේ හැසිරෙද්දි මෙයාට මෙන්න නිന്ദා පාස වෙනවා, අලාභ ලැබෙනවා, ආයස ලැබෙනවා, ඊළඟට අකමැති අය ඇසුරු කරන්න ලැබෙනවා, නොයෙක් දුක් දුම්නස් හට ගන්නවා. එතකොට හිතනවා මම මෙච්චර ධර්මයේ පුරුදු කරපු මට කොහොමනම් මේ වගේ දුක් විපාක එනවද මේ කියලා මොකද කරන්නේ? එයා ධර්මයක් සැක කරනවා. ඇයි මට මෙහෙම වෙන්නේ? මේ ධර්මයේ පුරුදු කරන්න ගියන් පස්සේද මට මෙහෙම වුනේ කියලා ධර්මයක් සැක කරනවා. එතකොට පින්වත්නි මතක තියාගන්න ඕනේ මේවා ලෝක ස්වභාවයන්, ලෝක ධර්මතාවයන්. බුද්ධ ආදී මහරහතන් වහන්සේලාත් පිරිනුවම් පානව නම් අපි ඒ බුද්ධ ආදී මහරහතන් වහන්සේලාගේ ජීවිතවලටත් මෙවැනි විවිධාකාර ඉෂ්ඨානිෂ්ඨ අරමුණු ඇවිල්ලා තියෙනවා නම් අපි වගේ සාමාන්‍ය ලෝක සත්‍යය ගැන කවර කතාවද බලන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මගධ ජනපදයේ නාලක ගමේදී පිරිනුවම් පා වදාලා. ඊට පස්සේ චුන්ද කියන ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආදාහන කටයුතු කරලා පාත්‍රයත් සිවුරුත් අරගෙන සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. ඊට පස්සේ කෙලින්ම ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි හම්බ වෙන්න ගියේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. වාඩි වෙලා චුන්ද කියන සාමණේරයන් වහන්සේ කියා හිටියා ස්වාමීනි ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පාවදාලා මේ තියෙන උන්වහන්සේගේ පාත්‍ර සිවුරු කිව්වා. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ කියා හිටියා එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණේ මතක් කරමු කිව්වා. ඊට පස්සේ චුන්ද ස්වාමීන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ කරා පැමිණ වන්දනා කරලා එකත් පසකින් ඉඳගත්තා. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියා සිටියා. ස්වාමීනි මේ චුන්ද සාමණේරතෙම මෙහෙම කියනවා. ඒ තමයි ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පාවදාලසේක. මේ උන්වහන්සේගේ පාත්‍ර හා සිවුරු ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේගේ පිරිනිවීම අසා මාගේ ශරීරේ බර වුණා වගේ මට වැටහෙනවා. මට බැලිය යුතු දිශාවවත් පැහැදිලි නෙවෙයි, ධර්මයේද මට වැටහෙන්නේ නැහැ කිව්වා. අන්න මොකද ඒකට හේතුව පින්වන්නේ ආනන්දයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අසීමිත ගෞරවයක් ආදරයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි තිබ්බා. ඒකට හේතුව තමයි ආනන්දයන් වහන්සේ කල්පනා කරනවා සාරිපුත්තයන් වහන්සේ කියන්නේ අපගේ වැඩිමහල්ම සහෝදරයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ධර්ම සේනාධිපතීන් වහන්සේ. ඉන්නේ ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි ගරු කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට රස මිහිරි ආහාරයක් ලැබුණොත් පිණ්ඩපාතයක් ලැබුණොත් ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරනවා.
කවුරු හරි පැවිදි උපසම්පදා කරන ශිෂ්‍යෙක් හම්බුනොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගෙනියලා පැවිදි කරවනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේම තමයි ආනන්දයන් වහන්සේට හරියට ගරු කරනවා. ඒකට හේතුව තමයි ආනන්දයන් වහන්සේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි යම් අපෝපස්ථානයක් කළ යුතුද? සිවුරු පිරිකර හෝදනේවත් මුව සෝදන පෙන් දෙන එක දැහැටි දෙන එක පෙන් පහසු වෙනකොට ඒ අවශ්‍ය පහසුකම් දෙනවා. මේ හැම උපස්ථානයක්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ සිතනවා මමයි කරන්න ඕන. ඒක මගේ වගකීමක් කියලා හිතනවා. ඇයි මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකින් අතර අග්‍ර වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා මා විසින් කළ යුතු සියලු වත්පිළිවෙත් ආනන්දයන් වහන්සේ නොපිරිහෙලා ඉටු කරනවා. ඒ නිසා මට කැමැති සමාධි සමාපatti වලට සමවදීමේ විවේකේ මට හදලා දීලා තියෙන ආනන්දයන් වහන්සේ. ආන් ඒ කරුණ නිසා ආනන්දයන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට ගරු කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ප්‍රණීත දානයක් ලැබුණම ආනන්දයන් වහන්සේට ගිහින් පූජා කරනවා. කවුරු හරි පැවිදි කරන්න ශිෂ්‍යෙක් හම්බුනොත් ආනන්දයන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි කරනවා. මේ විදිහට මේ දෙදෙනා වහන්සේම එකිනෙකාට ප්‍රියයි. ඊතා යහපත් කල්යාණ මිත්‍රයන් බවට පත් වෙලා හිටියා. එතකොට ඒ නිසා ආනන්දයන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පෑව කිව්ව ගමන් කය බර වුණා කියනවා. ඊළඟට බැලිය යුතු දිශාවත් පැහැදිලි වුණා කියනවා. ධර්මයක් වැටහෙන්නේ නැතුව ගියා කියනවා. පින්වත්නි දැන් අපි සාමාන්‍යයෙන් අපි කවුරු හරි ආදරය කරන කෙනෙක් මැරුණාට පස්සේ අපට ඇති වෙන දුක අපට ඇති වෙන ශෝකයයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වම් පෑවට පස්සේ ආනන්දයන් වහන්සේගේ සිතේ හටගන්න ශෝකයයි දෙකක්. ඒක අතිශයින්ම වෙනස්. අපේ තියෙන කෙලෙස් සහිත බැඳීමක් එක්ක අපේ දුක හටගන්නේ. හැබැයි ආනන්දයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර එම කෙලෙස් සහිත බැඳීමක් නෙවෙයි. තමන්ට තිබ්බ හිටපු කල්යාණ මිත්‍රයන් වහන්සේ මට මහා යහපතක් කරපු කල්යාණ මිත්‍රයන් වහන්සේ පිරිනුවම් පෑවානි කියන අර සංවේගයයි උන්වහන්සේගේ හිතට හටගත්තේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අසා හිටියා ආනන්දේනි සාරිපුත්තයෝ ඔබගේ සීලස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහුද? එහෙම නැත්නම් සමාධිස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහුද? පඤ්ඤාස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහුද? විමුක්ති ස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහුද? විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය හෝ රැගෙන පිරිනිවී ගියාහුද කියලා අසා සිටියා. ඔබගේ තියෙන ගුණවත්කම් මුත් අරගෙනද උන්වහන්සේ පිරිනුවම් පෑවේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි එහෙම සාරිපුත්යන් වහන්සේ ඒ මගේ ගුණ අරගෙන නෙවෙයි පිරිනුවම් පෑවේ කියනවා. ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ කියනවා මගේ හිතට දුක හටගත්තේ මේ නිසා. ඒ තමයි ස්වාමීනි ආයස්මත් සාරිපුත්යන් වහන්සේ සංඝයාට අවවාද කරන කෙනෙක්. හොඳ නරක පෙන්වලා දෙන කෙනෙක්. එතකොට මේ කරුණ හඟවන කෙනෙක්, කරුණ දක්වන කෙනෙක්, සමාදම් කරවන කෙනෙක්, උත්සාහවත් කරවන කෙනෙක්, සතුටු කරවන කෙනෙක්. එතකොට කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක්ගේ අඩුපාඩුවක් දැක්කොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවෙ මේක පෙන්නනවා කියනවා. කවදාවත් ඒක පස්සට කල් දාන්නේ නැහැ කියනවා. කොයි වෙලාවෙ හරි කියන්න ඕනේ, හෙට කියන්න ඕනේ කියලා කල්පනා කරන්නේ නැහැ කියනවා. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ ධර්ම දේශනාවෙහිලා නොපසුබට වූහ. ධර්ම දේශනා කරන්න කවදාවත් පසුබට වෙන්නේ ඒක වෙහෙසක් කියලා හිතන්නේ. අර අපි මේ මහ පොළොවෙන් අංග ගැන කතා කරනකොට අපි කතා බහ කළා මේ මහ පොළොව සියලු වෘක්ෂ දරාගෙන ඉන්නවා. වැව්, ජලාශ, තටාග, ඒ වගේම මේ මිනිසුන්, මේ ගොඩනැගිලි හැම එකක්ම මහ පොළොව දරාගෙන ඉන්නවා වෙහෙසක් නැතුව. ඒ වගේ නාගසේන මහ රහතන් වහන්සේ වදාරනවා මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව අන් අයට අවවාද කරද්දී, අනුශාසනා කරද්දී, ධර්ම දේශනා කරද්දී ඒක වෙහෙසක් කරගන්නේ නැතුව, ඒ වෙහෙස බලන්නේ නැතිව ඒ ධර්මයේ කියන එක කරන්න කියනවා. අන්න ඒ ගුණේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟ තිබිලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට අනුග්‍රහ කරනවා. ඒකට ධර්මයේ පුරුදු කරන ස්වාමීන් වහන්සේලාට හරියට උදව් කරලා තියෙනවා. අපි ආයස්මත් සාරිපුත්තයන් වහන්සේගේ ඒ ධර්ම ඕජස, ධර්ම භෝගය, ධර්ම අනුග්‍රහය සිහි කරනවා කියනවා. අන්න දැක්කද?
ආනන්දයන් වහන්සේට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනුවම් පානකොට දුක හටගත්තේ අන්න ඒ නිසා. දිසා අනුදිසා නොයැටුනේ අන්න ඒ නිසා. කය බර වෙලා ගියේ එන්නේ ඒ නිසා. ඇයි අපිට බොහෝ ධර්මයෙන් අනුග්‍රහ කරපු, උපකාර කරපු, ධර්මයේ කියලා දීපු උතුම් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් පිරිනුවම් පෑවේ කියලා අහනකොට ඒ ඇතිවිච්ච දුක නිසා තමයි ඒ වගේ ආනන්දයන් වහන්සේගේ හිතේ වෙනසක් හටගත්තේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රශංසා කරේ නැහැ. බුදුරජාණන් වදාරන ආනන්දේනි ප්‍රියමනාප සියලු දේන් වෙනස් වෙන බවත්, වෙන්වන බවත්, අන්‍ය ස්වභාවයකට පත් වෙන බවත් මා විසින් ඔබට කලින්ම නොපවසන ලද්දේද. ඔන්න බුදුරජාණන්සේ නොඑක්වර මේ ප්‍රියමනාප දේවල් තියෙනවද මේවා වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකට පත් වෙනවා කියලා බුදුරජාණන්සේ නිරන්තරයෙන් වදාරලා තියෙනවා. ආනන්දේනි යමක් උපන්නේද, යමක් හටගත්තේද, හේතු ප්‍රත්‍යයෙන් සකස් වූයේද, නැසෙන ස්වභාවය ඇත්තේද, එය ඒකාන්තයෙන් නොනැසේවායි කියලා කියන කරුණ කොයින් ලැබිය හැකිද? අන්න බලන්න. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ යමක් තියනවද? ඒවා මේවා නොනැසේවා, මේවා හැමදාම තිබේවා කියලා අපිට ලබන්න බෑ. එතකොට සත්කාර සම්මාන එද්දි, ප්‍රශංසා එද්දි, ලාභ ලැබෙද්දි, සැප අපේ ජීවිතේදී මේවා හැමදාම තිබේවා කියලා අපිට පතන්න බෑ. ඒකට හේතුව තමයි ඒවා හේතුන්ගෙන් හටගත්ත දේවල්. ඒවා වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දේවල්. ඒවා අපේ වසඟේ පවත්වන්න බැරි දේවල්. ඒවට කියන අනාත්ම දේවල් කියලා. බුදුරජාණන් වහන්සේ කොහොමනම් ලබන්නද මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් හැමදාම තිබේවා කියලා අපට ඕන විදිහට ඒවා පවත්වන්න බෑ කියනවා. බුදුරජාණන් වදාරනවා එක මේ ආනන්දේනි අරටුව ඇති මහ වෘක්ෂයක ඒ මහ ඇතුළු කඳක් තිබෙයිද, එය නැසෙන්නේ යම්සේද, එසේ ආනන්දේනි මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්තයෝද පිරිනුවම් පෑහ. අන්න බලන්න මේ කෝටි ප්‍රකෝටි ගණනක වැඩ හිටපු මේ භික්ෂු සංඝයා අතර සාරේ වුණේ, අරටුවනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වදාරනවා ආනන්දේනි යමක් උපන්නේද, යමක් හටගත්තේද, හේතු ප්‍රත්‍යයෙන් සකස් වූයේද, නැසෙන ස්වභාවයක් ඇත්තේද, එය ඒකාන්තයෙන්ම නොනසේවායි කියා කියන කරුණ කොයින් ලැබිය හැකිද? ඒ කරුණ එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියන. අන්න එතකොට බලන්න අපි මේක තේරුම් නොගත්ත නිසා තමයි මේ බාහිර විසම රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙනකොට අපේ හිත වෙනස් වෙන්නේ. ඒ වගේම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒ වගේම සත්කාර සම්මාන අවමාන අසත්කාර මේවා ලැබෙනකොට අපේ හිත විසම වෙලා යන්නේ. බුදුරජාණන් වදාන ආනන්දේනි ඒ නිසා තමා තමාට පිහිට කරගෙන වාසය කරන්න, තමා සරණ කරගෙන ඉන්න අන් කෙනෙක් සරණ නොකොට වාසය කරන්න කියනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ විතරමයි මේ ලෝකේ ශාස්ත්‍රඥ වහන්සේලා අතර මේ වගේ තමාව තමන්ට පිහිට කරගන්න කියන ධර්මයක් දේශනා කරන්නේ. ධර්මයේ පිහිට කොට ධර්මයේ සරණ කොට අන් දෙයක් සරණ නොකොට වාසය කරන්න. ආනන්දේනි භික්ෂුවක් තමා පිහිට කරගෙන තමා සරණ කරගෙන අන් කෙනෙක් සරණ නොකොට ධර්මයේ පිහිට කරගෙන ධර්මයේ සරණ කරගෙන අන්‍ය දෙයක් සරණ නොකොටගෙන වාසය කරන්නේ කොහොමද? බුදුරජාණන් වදාරනවා ආනන්දේනි මෙහිලා හොඳට කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහිනුවණින් යුතුව ලෝකයේ ඇලීම් ගැටීම් දුරු කරමින් කය පිළිබඳව කාය අනුපස්සනාවෙන් යුතුව වාසය කරනවා. විඳීම් පිළිබඳව වේදනානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා. සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා. ඒ වගේම තමයි මේ නොයෙක් ධර්මයන් පිළිබඳව හොඳට සිහි කරමින් ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා. බුදුරජාණන් වදාරනවා ආනන්දේනි භික්ෂුවක් තමා පිහිට කරගෙන පිළිසරගෙන කරගෙන අන් අය සරණ නොකොට ධර්මයේ පිහිට කරගෙන ධර්මයේ සරණ කරගෙන අන්දයා පිහිට නොකොටගෙන වාසය කරන කියන්නේ මෙන්න මේකට කියලා. එතකොට එහෙනම් පින්වත්නි සතර සතිපට්ඨානය තුල වාසය කරන කෙනා තමයි සැබෑවටම පිහිට පිළිසරණ හදාගත්ත කෙනා. බාහිර දෙයක් බාහිර පිළිසරණක් පතන්නේ නැතුව ඉන්නේ සතර සතිපට්ඨානය තුල සිත පිහිටවාගෙන ඉන්න කෙනා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මට කවුරුත් ඕනේ මං හොඳට හිත හදාගෙන තියෙන කියා කියන්න පුළුවන්.
හැබැයි යා සතිපට්ඨානෙ දියුණු කරලා නැත්තම් සතර සතිපට්ඨානෙ තුල සිහිය වඩලා නැත්තම් එයාට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බාහිර පිහිටක් පතන්න. එතකොට බුදුරජාණන් වදාරනවා ඒ නිසා නියම ශ්‍රාවකයා මේ බුදුරජාණන් වදාරනවා ඒ නිසා මහණෙනි තමාව පිහිට කරගෙන තමාව පිළිසරණ කරගෙන වාසය කරන්න කියනවා. මහණෙනි මේ යම්කිසි භික්ෂූන් පිරිසක් සතිපට්ඨානෙ තුල හික්මනු කැමැතිනම් ආනන්දෙනි ඒ භික්ෂුව අග්‍ර වෙනවා කියනවා. ඒතර ගිහි පිංගතුන් අතර වුණත් යම් කෙනෙක් හොඳට සිහිනුවන දියුණු කරනවා නම් සතිපට්ඨාන ධර්මයන් දියුණු කරනවා නම් මේ ලෝකේ අවශේෂ මිනිසුන්ට වඩා ඒගොල්ලෝ අග්‍රයි. ඇයි ඒ අය තමාට තමා පිහිට කරගෙන පිළිසරණ කරගෙන වාසය කරන්නේ. එතකොට පිංගන්නේ ඒ නිසා තමයි නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ පිහිටා තියෙන ගල් පර්වතයක් වගේ මේ ඉෂ්ඨානිෂ්ඨ අරමුණු එද්දි හිත කලබගන්නේ නැතිව වෙනස් කරගන්නේ නැතිව ඉන්න. දැන් මේ ජීවිත කාලෙ පිංගන්නේ අපිට සමහරලාට මුහුණ දෙන්න වෙයි අපි ආදරය කරපු කෙනෙක් අපෙන් වෙන් වෙලා යන්න පුළුවන්. ඒ වගේම සසර පුරාටම වෛර කර කර හිටපු කෙනෙක් මේ ජීවිතේ අපිට මුණ ගැහෙන්න පුළුවන්. සමහරලාට හැමදාම ඒ කෙනා අපිට ඇසුරු කරන්න වෙන්න පුළුවන්. ආන් එවැනි ස්වභාවයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ධර්මයේ සිහි කර කර හිත කලඹ ගන්නේ නැතුව හිත වෙනස් කරගන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. බලන්න මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වජ්ජි ජනපදයේ උක්කචේල කියන නුවර නදී තීරේ තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩ සිටියේ. ඒ වෙලාවේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනුවම් පාලා වැඩි කාලයක් නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එලිමහනේ වැඩ වාසය කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටපු සංඝයා දිහා බැලුවා. දැන් දහස් ගාණක් සංඝ පිරිසක් වැඩ ඉන්නවා. මහණෙනි මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් පිරිනුවම් පෑ කල්ලි මුළු පිරිසම හිස් වූවක් මෙන් වැටේ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේ පිරිස හිස් වෙලා වගේ ගියා කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේලා වැඩ ඉන්නකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වැඩ ඉන්නකොට ඒ තැන පිරීලා තියෙනවා. බුදුරජාණන් වදාරන මහණෙනි යම් මේ දිශාවක සාරිපුත්ත මොග්ගල්ලාණයෝ සිටිද්ද මාගේ ඒ පිරිස හිස් නැත්තේය. ඒ දිශාවෙහි පිරිස දෙස බැලිය යුතුයයි මට අපේක්ෂාවක් නොවේ. ඇයි ශාස්ත්‍රඥ වහන්සේ යම් දෙයක් මේ ශාසනික වශයෙන් කළ යුතුද ඒ හැම දෙම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සිදු කරනවා. මේ ශාසනය පවත්වනවා. අනුත්තර වූ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරනවා. බුදුරජාණන් වදාරනවා මහණෙනි අතීතයේ ඒ යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියාවුද ඒ භාග්‍යතුන් වහන්සේලාටත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලාණන් සිටිය පරිද්දෙම්ම පරම ශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි අනාගතයේ යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින්නාහුද ඒ භාග්‍යතුන් වහන්සේලාටත් මට සාරිපුත්ත මොග්ගල්ලාණන් සිටිය පරිද්දෙම්ම එබඳුම පරම ශ්‍රාවක යුගලක් වන්නාහුය. මහණෙනි ශ්‍රාවකයන්ගේ ආශ්චර්යකි. මහණෙනි ශ්‍රාවකයන්ගේ අද්භූතයකි. ශාස්ත්‍රුන් වහන්සේ හා සමව සසුන කරන්නෝ වන්නාහ. අවවාදය අනු කරන්නාහුව. ක්‍රියා කරන්නෝය. සිව් පිරිසට ප්‍රියව මනාපව ගරුව සම්භාවනාවට පාත්‍ර වන්නාය. ඔන්න එහෙනම් සෑම බුද්ධ ශාසනයකම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හරියට ශාස්ත්‍රුන් වහන්සේ මේ සසුන කරනවද ඒ විදිහටම කරනවා කියන්නේ. ඒ වගේම තමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදයට අනුව ජීවත් වෙනවා කියනවා. ඒ වගේම සිව් පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට මේ ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රියයි මනාපයි කියනවා. ඒ වගේම ගරු සම්භාවනාවට පාත්‍ර වෙනවා කියනවා. මහණෙනි තත ඒක ශ්‍රාවකයන්ගේ ආශ්චර්යය. තථාගතයන් වහන්සේගේද ආශ්චර්යයකි. මහණෙනි තථාගතයන් වහන්සේගේද අద్భుත දෙයක් තියෙනවා. ඒ තමයි මෙබඳු ශ්‍රාවක යුගලක් පිරිනුවන් පෑ කල්හි පවා තථාගතයන් වහන්සේ ශෝකයෙන් හෝ වැළපීමක් හෝ නැත්තේ. දැන් ඔබ ආදරය කරන ඔබගේ වැඩිමහල්ම පුතේ දරුවෙක් මරණයටපත් වුණොත් මොකද වෙන්නේ? ඒක දරා ගන්න බෑයි බොහොම ප්‍රියමනාපව බොහොම යහපත්ව කීකරු හිටපු දරුවෙකුට මොනවා හරි වුණොත් ඒක දරා ගන්න බෑ.
හැබැයි බලන්න මේ ශාස්ත්‍රඥ වහන්සේ Tamanට මේසා මහත් මේ ශාසනය Taman වහන්සේ විදිහට මේ ශාසනික කටයුතු කරන මේ භද්‍ර වූ ශ්‍රාවක යුගල පෙරණුවම් පාන කොටත් ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ හිතේ කිසිම වෙනසක් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යමක් උපන්නේද හටගත්තේද හේතු ප්‍රත්‍යයෙන් සකස් වූයේද නැසෙන ස්වභාවයේ ඇත්තේද ඒ ඒකාන්තයෙන්ම නොනැසෙත්වායි කියා කොයින් ලැබිය හැක්කේද? අන්න බලන්න මේ සියලුම දේවල් සකස් වෙච්ච දේවල් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් ඒවා වෙනස් නොවේවා කියලා ලබන්න බෑ. බුදුරජාන්සේ ආයෙත් මේ දේශනාවේදීත් වදාරනවා මහණෙනි අරටුව ඇති මහ වෘක්ෂයක යම් මහා ඇතුළු කඳක් තිබේද එය නැසෙන්නේ යම්සේින්ද එසේම මහා භික්ෂු සංඝයාගේ අරටුව වශයෙන් සිටි සාරිපුත්ත මොග්ගල්ලාණයෝ පිරිනුවම් පෑහ. මහණෙනි යමක් උපන්නේද හටගත්තේද හේතු ප්‍රත්‍යයෙන් සකස් වූයේද නැසෙන ස්වභාවයේ ඇත්තේද ඒ ඒකාන්තයෙන්ම නොනැසෙත්වා කියලා ලබන්න බෑ කියනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන පින්වත්නි මේ සියලුම සංස්කාර මේවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. අපිට මේ අපේ මේ ඉස්සරහට එන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඊළඟට සත්කාර, සම්මාන, අවමාන, නිന്ദා, අපහාස, තනතුරු, ප්‍රශංසා කරනවා මේවා ඔක්කොම සකස් වෙච්ච දේවල්. ඒවා නිත්‍ය දේවල් නෙවෙයි. ඒවා සදාකාලික දේවල් නෙවෙයි. අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ඒවා සකස් වෙච්ච දේවල්. ඒවා අනිත්‍ය දේවල්. ඒවා අපේ වසඟේ පවත්වන්න බැරි දේවල්. ආන් මේ විදිහට දියුණු කරපු සිතකින් දකිනකොට එයාට නොසෙල්ලන පර්වතයක් වගේ මේ සියලු ස්ථානිෂ්ඨ අරමුණු එක්ක ජීවත් වෙන්න පුළුවන්. බලන්න රහතන් වහන්සේගේ ජීවිතයේ ස්වභාවය මේ වගේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කරලා නැවතත් දේශනා කරන මහණෙනි ඒ නිසා තමාට පිහිට කරගෙන ඉන්න තමාට පිළිසරණ කරගෙන ඉන්න බාහිර පිහිටක් පිළිසරණක් පතන්න එපා. ධර්මයේම තමාට පිහිට කරගෙන ඉන්න පිළිසරණ කරගෙන ඉන්න බාහිර දෙයක් පිහිට කරගන්න එපා කියනවා. ඒ තමා පිළිසරණ කරගෙන පිහිට කරගෙන වාසය කරනවා කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයේ තුල සිහිය පිහිටවාගෙන වාසය කිරීමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේට මේ විවිධාකාර හැලහැප්පිලි මැද්දේ සිත හොඳට දැඩිව තියාගන්න පුළුවන් වෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතේ පුරුදු කිරීම තුළ. ඒ වගේම මේ ලෝකයේ මේ සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් කියලා තේරුම් ගත්තට පස්සේ මේ ලෝක ස්වභාවයන් ලෝකයේ සදාතනික ධර්මතාවයේ තේරුම් ගත්තට පස්සේ නොසෙල් වෙලා හොඳට පිහිටපු ගල් පර්වතයක් වගේ වාසය කරන්න පුළුවන්. එතකොට පින්වත්නි ආන් ඒක තමයි අද අපි ඉගෙන ගත්ත පළවෙනි කාරණේ. ඒ තමයි පර්වතයෙන් ගත යුතු පළවෙනි අංගය. ඊළඟට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා තවද මහරජාණෙනි පර්වතේ ඊතා දැඩිය වෙන කිසිවක් හා එක් නොවි සිටී. එසේම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් ඊතා දැඩි ලෙස බාහිර කිසිවක් හා එක් නොවි සිටිය යුත්තේය. මහරජාණෙනි පර්වතයේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය. මහරජාණෙනි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාන්න ලද්දේය. ගිහියන් හාත් පැවිද්දන් හාත් යන මේ දෙපිරිසත් සමගම එක් නොවි විසිය යුත්තේය. සිව්පසෙහි ගිජු නොවි අල්පේච්ඡව සිටිය යුත්තේය. මම ඔහුට බ්‍රාහ්මණයා යයි කියමි කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. එතකොට එහෙනම් පින්වත්නි මේ නිවන් මාර්ග පුරුදු කරන ශ්‍රාවකයා තමන්ට කැප අකප දේවල් තේරුම් කරගෙන තමන්ට අකප දේවල් බාහිර දේවල් ධර්ම විනයට පටහැනි දේවල් පුරුදු කරන්නේ. දැන් උපාසක අපරිහානී සූත්‍රයේ බුදුරජාණන් වදාරනවා උපාසකයෙකුණත් කවදාවත් මේ ශාසනයෙන් බාහිර දම්පැන් පිදීමට සුදුසු කෙනෙක් හොයන්නේ නැහැ කියනවා. ඒක උපාසකයෙක්ගේ පිහිටපු ගුණයක්. එතකොට ධර්මයේ තුලම වාසය කිරීම බාහිර පිහිටක් පිළිසරණක් නොපතන එක මේ නිවන් මාගේ මාර්ගඵල අවබෝධය ලබන්න ආසාවෙන් නිවන් මාර්ග පුරුදු කරන ශ්‍රාවකෙක්ගේ ස්වභාවය. ධර්මයේම පිහිට කරගෙන ධර්මයේම පිළිසරණ කරගෙන වාසය කිරීම. එතකොට පින්වත්නි අද දවසේ අපට නියමිත කාල වේලාව අවසන් වෙද්දී
ඉදිරි වැඩසටහනේදී අපි මේ කරුණ පිළිබඳව තවදුරටත් කතා කරන අදහසින් අද දවසේ අපි වැඩසටහන නිමාවටපත් කරනවා. අද දවසේත් පින්වත්නි අපි ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියන්ට පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලොව ගොස් සිටින තලවතුගොඩ වැලිපාර අංක 436 නිවසේ පදිංචිව සිට මිය පරලොව ගිය එච් සනී පෙරේරා පියාණන්ට, PMP පෙරේරා මෑණියන්ට, නිශාන්ත කමලජිත් පෙරේරා සොහොයුරාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්න සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ නම් සඳහන් කළ මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ගේ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ඒ වගේම කොරෝනා වසංගත තත්ත්වය නිසා රෝගාතුරව සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාත් වහවහ සුවපත් භාවය සැලසෙත්වා. සියලු දෙනාටම කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණිය ආදී නිවන් මාර්ගට උපකාරක ධර්මයන් තමන්ගේ ජීවිතයට ළඟා වෙලා සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ පුරුදු කරගෙන සසර දුකින් නිදහස් වෙන්න සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ඒකාන්තයෙන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.